දැනුලා පෙරරුවටයි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. වෙසක් ධර්මානුශාසනාව ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වැනි වෙසක් මහෝත්සවය නිමිත්තෙන් ජාතික ගුවන්විදුලියේ ආගමිකාංශයේ විසුරුවා හරිනු ලබන වෙසක් ධර්මදේශනා මාලාවේ පළමු වන ධර්මදේශනාව. ගෞරවනීය දේශකයන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ කොළඹ 8 චන්ද්‍රිකා මාවතේ ඥානාලංකාර භික්ෂු බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු විහාරගණයේ අධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මහෝපාධ්‍යාය සද්ධර්ම වාගීස්වර ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. උට්ටාන වීර්ය දෙලොව ජයග්‍රහණයට කෙසේනම් උපකාර වන්නේ දැයි පහදා දෙන්නට. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. භගවාති වචනං සෙට්ඨං භගවාති පදමුත්තමං ගරුගාරව යුත්තෝසෝ භගවාතේන උච්චති. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත බණහන වෙලාවයි ගුවන් විදුලි ශේස්ත්‍රයෙහි මහගෙදර හැටියට සඳහන් කරන්නට පුළුවන් ගුවන් විදුලි සංස්ථාව මගින් සියලු පින්වතුන්ලා ඒකරාශී වෙලා වෙසක් උත්සවය අරමුණු කරගෙන ධර්මදේශනා පින්කම් මාලාවක් ආරම්භ කරන්නට යෙදුණා. ඒ උතුම් ධර්මදේශනා පින්කම් මාලාවෙහි සමාරම්භක ධර්මදේශනාව පැවැත්වීම සඳහාවෙන් කළ ආරාධනය ශාසනික ගෞරවයෙන් ශාසනික දයාවෙන් කළ ආරාධනය ඇරයුම මා සතුටින් භාරග. ආයුරාරෝග්‍යාදී භාග්‍ය සම්පත් සැලසේවා තම තමන් කරන කියන සියලු යහපත් පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් දළදා වහන්සේගේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය තුලින් හැමතෙම සිතක් ශාන්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අවුරුදු 96ක් එක දිගට මේ ධර්ම දේශනා පවත්වලා තිබෙනවා. එතනදී මේ සඳහා කැපවෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේවා වැඩි දියුණු කරන්න, මේවා ආරක්ෂා කරන්න, නිර්මාණශීලී අදහස් උදහස් ඉදිරිපත් කරන්න විශාල පිරිසක් එකමුතු වෙලා එකට කටයුතු කළා. සා වර්තමානයේ මේ සියලු කටයුතු හොඳින් සිදු කරගෙන යන්නට හොඳ නායකත්වයක් ලැබිලා තිබෙනවා. ඒ අපේ ආචාර්ය ජගත් වික්‍රමසිංහ මහත්මයා, අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ මහත්මයා, අපේ ආගමිකංශ භාරව කටයුතු කරන උපාලි මහත්මයා ඇතුළු කොට සියලුම සේවක මණ්ඩලයට, නිලධාරි මණ්ඩලයට සැමටම ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසීවා කියලාම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ විලාවේ මම මාතෘකාවට ගත්තේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ චරිතය තුල තිබිච්ච නැත්තං ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ප්‍රමාණ ගුණ සමුදායන්ගෙන් බිඳක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මිනිසාගේ මනස ලස්සන වෙනකොට, නිරවුල් වෙනකොට, හැඩ වෙනකොට සිතුවිලි කොච්චර ලස්සනද, හැඩද. කතාබහ ලස්සන වෙනකොට ලෝකෙ කොච්චර ලස්සනද, වචනය කොච්චර ලස්සන වෙනවා. ක්‍රියාකාරකම් ලස්සන වෙනකොට, හැඩ වෙනකොට, පිවිතිරු වෙනකොට ලෝකෙ කොච්චර ලස්සනද බලන්න. කොච්චර හැඩද. එවැගේම සිතුවිලි අවලස්සන වෙනකොට ලෝකෙ කොච්චර අවලස්සන වෙනවද බලන්න. කොච්චර කැත වෙනවද බලන්න. කොච්චර විනාශ වෙනවද බලන්න. කතාබහ අවලස්සන වෙනකොට, කැත වෙනකොට, ක්‍රියාකාරකම් නපුරු වෙනකොට, අවලස්සන වෙනකොට, කැත වෙනකොට ලෝකෙ කොච්චර අවලස්සනද බලන්න. එහෙනම් ලෝකයක් ලස්සන කරන්නෙත් අපිම නේද? මිනිසාමයි.
ලෝකයක් අවලස්සන කරන්නේ මිනිසාමයි. බලන්න බුදු කෙනෙක් වෙන්නේ මිනිසෙක්. මනස්ස උස්සන්නතාය මනුස්සෝ. උසස් මනසක් තිබෙන නිසානේ මිනිසා කියලා කිව්වේ. පසේ බුද්ධත්වයට පත්වන්නෙත් මිනිසෙක්. මහරහත් පදවි ලබාගන්නේ, දෑගසව් පදවි ලබාගන්නේ, ශ්‍රාවක පදවි ලබාගන්නේ මිනිසෙක්. සක්විති රාජ සම්පත්තිය ලබාගන්නෙත් මිනිසෙක්මයි. රජවරු වෙන්නේ, සිටුවරු වෙන්නේ මිනිසෙක්මයි. විද්‍යාඥයෝ වෙන්නේ, ගණිතඥයෝ වෙන්නේ විවිධ හැකියාවන්ගෙන්, කුසලතාවයන්ගෙන්, දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සමාජයකට පිරිපුන් උදවිය එන්නේ මේ මිනිස් සමාජය තුලින්මනේ. බලන්න මහා බ්‍රහ්මයා වෙන්නේ මිනිහෙක්. මිනිසෙක්මයි. සක්‍ර දේවේන්ද්‍රයා වෙන්නේ මිනිසෙක්මයි. ඒ වගේම දෙවිවරු වෙන්නේ මාරයා වෙලා ඉන්නේ, මාර දිව්‍ය පුත්‍රයා වෙලා ඉන්නේ ඒත් මිනිසෙක්මයි. වෙසමුනි රජුරුව වෙලා ඉන්නේ ඒත් මිනිහෙක්මයි, මිනිසෙක්මයි. එතකොට බලන්න අනාදිමත් කාලයක් ලෝකෙ දුක් විඳිනවා. නිරේ ඉපදිලා කල්ප ගණන්, කෝටි ගණන්. ඒත් මිනිහෙක්මයි. ඒ නරක ක්‍රියාකාරකම් තුන. තිරිසංගත යෝනිවල උපදින්නේ, ඉපදිලා ඉන්නේ ඒත් මිනිස්සෙක්මයි. ඒ වගේම යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ වෙලා උපදිලා ඉන්නේ ඒත් මිනිස්සෙක්මයි. එහෙනම් පින්වතුනි, අපි තේරුම් ගන්නට ඕනේ මිනිසා කියලා කියන්නේ උත්තරීතර පදවියක්. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ, දුකකිනි මිනිසත් බව ලැබගන්නේ, මෙදෙකිනි මේ සසර දුක් දුරලන්නේ, සුදානෙනි කිම වීරිය නොකරන්නේ. පින්වත්, මිනිස්යාගේ වටිනකම පිළිබඳ, මිනිස්සෙකුගේ තියෙන වැදගත්කම පිළිබඳ, එවැගේම මේ මනුස්ස ජීවිතයේ තිබෙන වටිනාකම පිළිබඳව ලෝකෙට පහදලා දෙන්න තමයි බුදුවරු මේ ලෝකෙ උපදින්නේ. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati. මහණෙනි, මේ ලෝකෙහි එක්තරා පුජ්‍යලයක් උපදිනවා. මේ පුජ්‍යලයාගේ ස්වභාවය බහුජන හිතාය, බොහෝ ජනයාට හිත පිණිස. බහුජන සුඛාය, බොහෝ ජනයාට සැප පිණිස. අත්තාය හිතාය ලෝකානුකම්පාය, ලෝකයාට අනුකම්පාවෙන් ලෝකයාගේ මෙලව පරලොව බාහිර ආධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර උභයාර්ථ දියුණුව සඳහා පහළවන කතමේ ඒක පුද්ගලෝ. කවුද මේ එකම පුජ්‍යලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති. තථාගත වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන අර්ථයයි මේ ගාථාවේ කෙටි අදහස. එතකොට පින්වතුනි, ලෝකේ ආගම් ගත්තාම 550කට වැඩිය තියෙනවනේ. විවිධ ආගම් අදහන විවිධ පින්වත් පිරිස තම තමන්ගේ ශාස්ත්‍රූවරුන්ට ආගම් වලට දිවිහිම් කොට සලකනවනේ. සෑම ආගමක් අදහන සෑම මිනිස්සෙක්ම තම ශාස්ත්‍රවරයාට, තම ආගමට හරි ආදරේ. හරි ආදරේ. කොච්චර ආදරයක් තියෙනවද, කොච්චර භක්තියක් තියෙනවද, කොච්චර ගෞරවයක් තියෙනවද. සමහර ශාස්ත්‍රූවරුන්ගේ උපන්දිනයක් වගේ වුණහම විවිධාකාර ආගමික වතාවත් වල යෙදිලා වුන් ඒ තම ශාස්ත්‍රූවරයා සිහිපත් කරනවා. සමහර වෙලාවට අසරණ සතුන්ගේ බෙලි කපලා සතුටු වෙනවා.
දාස් ගණනින් ලක්ෂ ගණනින් සත්තුන්ගේ බෙලි කපලා සතුටු වෙනවා. ඒ වගේම ඒ සත්තුන්ගේ මාංශ ආහාරයට අරගන්න. සමහර වෙලාවට එළුවෝ කුකුල්ලු එවැගේම හරකුන් ආදී බැටළුවන් ආදීකට විවිධ සතුන්ගේ බෙලි කපලා ඒ සතුන් මරලා ඒ මාංශ ආහාරයට අරගෙන භුක්ති විඳින්මින් සතුටු වෙනවා. විවිධ බිලි පූජා පවත්. මට මතකයි මීට වසර කීපයකට උඩදී නේපාලයේ වගේ රටක එක්තරා ආගමික පිරිසක් කොච්චරනම් මීහරක් මැරුවද, හරක් මැරුවද, කුකුල්ලු මැරුවද, එළුව මැරුවද, බෙලි කපලා මෙහි පණ පිටින් ඒ දර්ශන අපි දැක්කා. නමුත් ඒ කටයුතු කාරණා සිද්ධ වෙලා සතියක් යන්නට පෙර ආතුව නේපාලේ මහා භූමිකම්පාවක් ඇති වෙලා පණ පිටින් මිනිස්සු මහ පොළවට යට වුණානේ. පණ පිටින්. ඉතින් මේ වගේ විවිධ ආගම් අදහන විවිධ ශාස්ත්‍රූවරුන්ගේ අනුගාමිකයන් ඉන්න මේ රටේ මේ ලෝකේ මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් උත්පත්තියත් උතුම් බුද්ධත්වයත් උතුම් පරිනිර්වාණයත් කියන මේ උතුම් තෙමගුල සිහිපත් කරන මේ වකවානුව තුලදී බලන්න. සමහරු දින 7ක් පේවස් සමාදන් වෙනවා. සමහරු වෙසක් මාසේ පළවෙනිදා ඉඳලා අවසාන වෙනතෙක් පේවස් සමාදන් වෙනවා. සමහරු සතියකට සීමා කරනවා. සමහරු සති දෙකකට සීමා කරනවා. තවත් සමහරු ඒ දින දෙකට විතරක් සීමා කරනවා. තවත් සමහරු ඒ දිනේට විතරක්. තවත් පැය 12ක් මේ විදියට විවිධාකාර ආගමානුකූල වතාවත්වල යෙදෙනවා. ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙනවා. සමහර වෙලාවට කෙනෙකුට 7-5ක් නොදුන්නු අය මේ කාල සීමාව තුලදී බලන්න මොනතරම් දන් දෙනවද? මොනතරම් දන්සල් දෙනවද? නොයේකුත් විදිහේ වතාවත්වල යෙදෙනවා. කෙනෙකුට 7-5ක් නොදෙන මිනිස්සු, කෙනෙකුට ඇල්වතර කෝප්පයක් නොදෙන මිනිස්සු, කෙනෙකුට බත් කටක් නොදෙන මිනිස්සු බලන්න මේ කාල වකවානුව වෙනකොට මොනතරම් වෙනස් වීමක් වෙනවද? ඇයි මේ? ඒක තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ වෙනස පෙන්නේ. ඒ උන්වහන්සේ පිරුවා වූ පාරමී ශක්තියේ බලය. ඒ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සමුදාය සිහිපත් කරන අපි හැමදාම කටින් කියලා වන්දනා කරන ගාථාව තමයි ඉතිපිසෝ ගාථාව. කියමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඒ මුල ඉඳලා අගට අපි සජ්ජායනා. අග ඉඳලා මුලටත් සජ්ජායනා කරමු. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. ඒ අග ඉඳලා මුලට. අපිට හුරු නිසා මුල ඉඳලා අගට ලීසි. අපට නුහුරු නිසා නුපුරුදු නිසා අග ඉඳලා මුලට අමාරු. නමුත් පුරුදු වෙනකොට හරි වටිනාකමක් තියෙනවා. පුරුදු වෙනකොට මුළු ජීවිතයටම ලොකු ආශිර්වාදයක්. මම අද මාතෘකාවට ගත්තේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ වෙසක් සතිය අරමුණු කරගෙන පවත්වන පළවෙනි ධර්ම දේශනාවේ
භගවා කියන ගුණය. භගවා කියන ගුණේ පින්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ භගවා කියන ගුණේ භගවාති වචනං සෙට්ටං භගවා කියන වචනේ ශ්‍රේෂ්ඨ වචනයක්. භගවාති පදමුත්තමං භගවා කියන පදය උතුම් පදයක්. ගරු ගාරව යුත්තෝසෝ ගෞරවනීයත්වයට වන්දනීයත්වයට පූජනීයත්වයට යමෙක් පත්වන්නේ නම් භගවා තේන වුච්චති. භගවා කියන වචනය උචිතයි සුදුසුයි පාවිච්චි කිරීම. කාටද භගවා කියලා කිව්වේ? බුදුරජාණන් වහන්සේට. ඇයි භගවා කිව්වේ? බුද්ධ වංශ පාළියේහි භගවා කියන ගුණය කොටස් 32කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ භගවා කියන ගුණය කොටස් 6කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. මේ කොටස් 6 පිළිබඳවයි මා කෙටි අනුශාසනාවක් ධර්මදේශනාවක් පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. ඓශ්වර්ය භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය කියන මේ භග ධර්ම පිළිබඳ. ඓශ්වර්ය භාග්‍ය කියලා කිව්වේ පින්වතුනි යස ඉසුරු සම්පත්, භව භෝග සම්පත්, පරිවාර සම්පත්. යස ඉසුරු සම්පත්, භව භෝග සම්පත් සහ පරිවාර සම්පත්. එතකොට මේ ඓශ්වර්ය භාග්‍ය නැවත බෙදනෝ කොටස් 7කට. එර්ධීශ්වර, සමාධි සමාපත්තීශ්වර, චිත්තේශ්වර, ධර්මේශ්වර, ලෝකේශ්වර, සංඝේශ්වර, ගණේශ්වර කියලා. ඊශ්වර කියන වචනේ තේරුම අධිපති කියන. තථාගත බුදුරජාණන් වහන්සේ ආධිපතිත්වයේ දරුවේ මොනවටද? එර්ධීශ්වර, එර්ධි ප්‍රාතිහාර්ය පෑමේ ඊශ්වර භාවය අන් හැම කෙනෙකුටම වැඩිය බුදුහාමුදුරුවන්ට තිබුණා පෙළ. සමාධි සමාපත්තීශ්වර කියන්න බැරි සුළු මොහොතකදී තමන්ගේ හිත සමාධිගත තත්වයට පත් කරගෙන ලෝකෙ දිහා බලනවා. ඒකට කියනවා මහා කරුණා සමාපatti සුවේ කියලා. සමාධි සමාපත්තීශ්වර කිව්වේ ඒකයි. ඊළඟට චිත්තේශ්වර හිතට අධිපති. ලෝකෙහි අකම්පගතයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ අකම්පිතව ජීවත් විය හැකි ශක්තියක් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඊටමත් ඉහළින්. බුදුපසේ බුදු මහරහත් උතුමනට වැඩිය ඉහළින් තිබුණා. දේව බ්‍රහ්ම නාග යක්ඛ ආදී මේ සියලු දෙනාට වැඩිය ඉහළින් තිබුණා. ඒ ඉවසී ඒ ගතිය අකම්පේ ගතිය බුදුහාමුදුරුවෝ දුන්නා. ඒක තමයි චිත්තේශ්වර කියන්නේ. ඊළඟට ධර්මේශ්වර ධර්මයට අධිපති. ධර්මයේ බෙදනවා කොටස් 9කට. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය නිවන කියන මේ නවලෞතුරා ධර්මයට ආධිපතිත්වයේ දරුවේ බුදුහාමුදුරුවෝ. එදා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ආගම් 62ක් තිබුණා. මේ සියලු ආගම් වල කිසිදු ආගමක නවලෞතුරා ධර්මයේ දේශනා කළේ නැහැ. බුදුහාමුදුරු පමණයි නවලෞතුරා ධර්මයේ දේශනා කළේ. ඒක ධර්මේශ්වර කියනවා. ඊළඟට ලෝකේශ්වර ලෝකයට අධිපති. විවිධ ලෝක පිළිබඳව මනා දැක්මක් බුදුහාමුදුරුවන්ට තිබුණා. කාම ලෝකයේ පිළිබඳ කාම ලෝක 11යි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි. ඒක සුගති දුගති කියලා දෙකකට බෙදෙනවා. ඊළඟට රූප ලෝක 16යි, අසඤ්ඤතල 4යි. මෙන්න මේ ලෝකත්‍රයේ ඇතුළු කොට ලෝකයන් පිළිබඳ මනා දැක්මක් අවබෝධයක් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒකයි ලෝකේශ්වර කියලා. ඊළඟට සංඝේශ්වර සංඝයාට අධිපති. සංඝයා බෙදනෝ කොටස් 3කට. අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා, ප්‍රකෘති ශ්‍රාවකීන් වහන්සේලා. එදා ශාසනයේ शोभाමත් කළ, අද ශාසනයේ शोभाමත් කරමින් සිටින, මත්තට ශාසනයේ शोभाමත් කිරීමට පහළවන කියන මේ තුන් ලෝ වාසී, තුන් ලෝකේ වැඩ නැත්තම්
අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රේ වාසී භික්ෂු මහා සංඝ පරම්පරාවට ආධිපතිත්වයේ දරන්නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට ගණේශ්වර ඝන කියන වචනේ තේරුම පිරිස. පිරිස බෙදනවා බුදුදහමට අනුව කොටස් 4කට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසට ආධිපතිත්වයේ දරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. තථාගත බුදුරජාණන්. එනිසා බුදුහාමුදුරුවන්ගේ ඓශ්වර්ය භාග. යසයිසුරු සම්පත්, භවභෝග සම්පත්, පරිවාර සම්පත්. ඊළඟට යස භාග ප්‍රසිද්ධිය. අපි දන්නවා මේ ජන සමාජය ගත්තාම විවිධ මිනිසුන්, විවිධ පුජ්‍යලයන්, විවිධ තරාතිරම්, විවිධ මට්ටම්, විවිධ විෂයන් පිළිබඳ පුදුමාකාර දක්ෂතාවයන්, කුසලතාවයන්ගෙන් පිරිපුන් දක්ෂ උදවියෙයි. දැන් මේ වර්තමාන සමාජය ගත්තාම බලන්න මේ වසංගත රෝගයත් සමග මොනතරම් නිර්මාණශීලී දක්ෂ දරුවෝ, හොඳ දක්ෂ දරුවෝ බිහි වෙලා ඉන්නවනේ. ඒ වගේ නර්තනයට දක්ෂයි, වාදනයට දක්ෂයි, ගායනයට දක්ෂයි, විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, කතාවට දක්ෂයි, ලියන්න දක්ෂයි, විවිධ මූර්ති අඳින්න, චිත්‍ර අඳින්න, නොයෙකුත් දේවල් වලට දක්ෂයි ඉන්නවා පින්වතුනි. තථාගත බුදුරජාණන් වහන්සේ මොනවටද දක්ෂ? සකල ලෝක සත්වයා සසර කතරින් එතර කරන්න. ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, දුප්පත් පොහොසත් ભેද, බාල තරුණ මහලු ભેද, උගත් නූගත් ભેද මොකක්වත් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පොල්ලතු පෙළටත් එකයි, සිටුමාලිගාවටත් එකයි, රජමාලිගාවටත් එකයි. රාජමැදුර මෙය දුගී ගෙයක යන ભેද කිසිත් නොතකා සෑම තැනම වැඩ ලෝක සතුන් සංසාර භවෙන් මිද වූ සීල සමාධි ගුණෙන් යුතු සෝබන කරුණා මහා නදියක් මම නමදින් මුනිපාද පියුම් යුග සාදු කියා බැතිනේ. බුදුහාමුදුරු ප්‍රසිද්ධ වුණේ මේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි පින්වතුනි. තුන් ලෝක ධාතුවේම මගේ බුදුහාමුදුරුව ප්‍රසිද්ධත්වයට පත් වුණා. මිනිසුන් අතර, දෙවියන් අතර, බමුණන් අතර සෑම කෙනා අතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ, නැන සුවඳ, සිල් සුවඳ පැතිරිලා ගියා. ඒ යස භාග. ඊළඟට ශ්‍රී භාග්‍ය රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේගේ රූපේ දැක්කහම නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. ඒ තරම් සාන්ත රූපයක් බුදුහාමුදුරන්ට තිබුණා. ඒ රූපෙ දිහා ඕන වෙලාවක් අපිට බලාගෙන ඉන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්නකොට අපට රාගයයි සෙන්නෙත් නෑ, ද්වේෂයයි සෙන්නෙත් නෑ, මෝහයයි සෙන්නෙත් නෑ. නමුත් අපි විනාඩි 2ක් 3ක් කාගේ හරි මූණක් දිහා බලාගෙන හිටියොත් මොකද වෙන්නේ බලන්න. රාගයයි සෙනවා, ද්වේෂයයි සෙනවා, මෝහයයි සෙනවා. ඒ තුලින් විනාශයක්මයි වෙන්නේ. ඇයි ඒ වෙනස? බුදුරජාණන් වහන්සේ විතරාගයි, විත දෝසයි, විත මෝහයි. අපි හැමෝම අවිතරාගයි, අවිත දෝසයි, අවිත මෝහයි. එතන තමයි වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේගේ රූපය විවිධ දේවල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ප්ලාස්ටර් පැරිස් වලින්, සිමෙන්ති වලින්, මැටි වලින්, ගල් වලින් නිර්මාණය කළා. බලන්න මේ වයින් මේ විවිධ ද්‍රව්‍යාත්මක දේවල් වලින් නිර්මාණය කරපු බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කැටිකොට නිර්මාණය කරපු මේ රූපයක් දැකලා අපේ හිත් මෙච්චර නිවෙනවා නම් දෙයනේ ජීවමාන බුදුහාමුදුරුවෝ දැක්කොත් අපේ හිත් කොච්චර නිවේද? කොච්චර නිවේද? මේ තමයි ශ්‍රී භාග්‍ය. සමහරු ආවේ බුදුහාමුදුරුවන්ගෙන් බණහඬ නෙවෙයි. බණහඬ නෙවෙයි ආවේ. බුදුහාමුදුරුවන්ගේ රූපේ දැකලා සතුටු වෙන්න. ඒකටයි ආවේ. එතකොට ඒකට ඇවිදින් ඊළඟට ධර්ම භාග.
බුදුරජාණන් වහන්සේගේ රූපෙ දැකලා සතුටු වෙච්ච අය ළඟට බණහනවා. එතකොට බලන්න තථාගත බුදුරජාණන් වහන්සේට තිබුණ නුවණක් පරචිත්ත විඥානන ඥානෙ. පර කිව්වේ අනුන්, චිත්ත කිව්වේ සිත, ඥානන කිව්වේ දැනීම, විඥානන කිව්වේ හොඳට දකින්න පුළුවන් ශක්තියක් බුදුහාමුදුරුවන්ට තිබුණානේ. අපිට පුළුවන් ද අනුන්ගේ හිත් බලන්න? බෑනේ. බුදුහාමුදුරුවන්ට අනුන්ගේ හිත් බලන්න පුළුවන් ඒ ඥානීය බුද්ධිය තිබුණා. එනිසා ධර්මාසනාරූඪ වුණාම ඒ සියලු දෙනා දිහා බලනවා. බලලා ඊට ගැළපෙන ධර්ම දේශනාවක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. දේශනාව අවසන් වෙනකොට එකම බණ අහගෙන හිටපු කොටසක් සෝවාන් ඵලයටපත් වෙනවා, තව කොටසක් සකෘදාගාමි ඵලයටපත් වෙනවා, තව කොටසක් අනාගාමි ඵලයටපත් වෙනවා, තව කොටසක් අරහත් ඵලයටපත් වෙනවා. ඇයි මේ? එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුවයි තම නැන පමණින් දැනගන්න. එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුව ඒ ඵල මාර්ගඵල අවබෝධය ලබා ගත්තයින් පස්සේ සමහර අය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම. දැකුම් කලුයි බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාව, මනස්කාන්තයි බුදුහාමුදුරේ ඔබ වහන්සේගේ දේශනාව. කොහොමද? නික්කු ජිතං බා උක්කුච්චෙය. යටිකුරු කර භාජනයේට මොනවක් කරත් වැටෙන්නේ ඒක උඩුකුරු කරාවා. පටිච්චන්නං වා විවරෙය. කට වහලා තිබිච්ච භාජනයේට මොනවක් කරත් වැටෙන්නේ ඒකට වහුන් හැරියා. මූලස්සවා මග්ගං ආචික්කෙය. මම් මුලා වෙලා මාර්ගයේ වැරදිලා වැරදි මාර්ගයක යන කෙනෙකුට නිවැරදි මාර්ගයේ පෙන්වලා දුන්නා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය. මහා ඝන අන්ධකාරයක යන කෙනෙකුට පහනක් දැල්වල එලියක් ආලෝකයක් දුන්නා වගේ. චක්කුමන්ති රූපානි දක්ඛින්ති ති. ඇස් දෙකක් නැති කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ. ආජ්ජතග්ගේ අද ඉඳලා පානුපේතං දිවිහිමියෙන් සරණං ගතන්ති. බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේ සරණ යනවා. මේ තමයි ධර්ම භාග්‍ය. දැන් මේ භාග්‍ය කාටද තියෙන්නේ? තුන් ලෝක ධාතු. මනුස්ස ලෝකේ කාටද තියෙන්නේ? දිව්‍ය ලෝකේ කාටද තියෙන්නේ? බ්‍රහ්ම ලෝකේ කාටද තියෙන්නේ? කිසි කෙනෙකුට නැහැ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ රූපය ජීවමාන බුද්ධ රූපයක් හැටියට මවාගෙන ඉන්න පුළුවන් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මහා බ්‍රහ්මයාට පුළුවන්. ශක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන්. ඒ වගේම වසවර්තේ දිව්‍ය පුත්‍ර මාරයාට පුළුවන්. නාග ලෝකේ ඉන්න නාරජ්ජුරුවන්ට පුළුවන්. මේ 4 දෙනා බුදුහාමුදුරු දැකලා තියෙනවා. එනිසා ඒ 4 දෙනාට බුදුහාමුදුරුවන්ගේ රූපේ ඒ දෙතිස් මහා පුරුෂවල් ඔක්කොම නැතුවට නමුත් මවාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ 4 දෙනාට විතරයි. එතකොට බලන්න මේ රූපය දැක්කහම නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. රූප එතකොට ශ්‍රී භාග්‍යයත් ධර්ම භාග්‍යයත් දෙක එකට යන්නේ. ඊළඟට පිංගතුනි කාම භාග්‍ය, කැමැත්ත. අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. තථාගත බුදුරජාණන් වහන්සේගේ දවසේ දිනචරියාවක් තිබුණා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසළු යම් කිස. පෙරබත් කිස උදේ 6 ඉඳලා දවල් 12 වෙනකන්. පසුබත් කිස දවල් 12 ඉඳලා හවස 6 වෙනකන්. පෙරයම් කිස හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන්. මැදියම් කිස රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන්. පැසළු යම් කිස පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකන්. මේක තමයි බුදුහාමුදුරන්ගේ දිනචරියාව. බුදු වුණේ අවුරුදු 35 දී, පිරිනිවන් පෑවේ අවුරුදු 80 දී, 45 වසක් අවුරුදු 45ක් මේ කාලසටහන බුදුහාමුදුරුවෝ ක්‍රියාත්මක කළා. සක්‍රීය වෙලා තිබුණා බුද්ධ ජීවිතේ. සක්‍රීය වෙලා තිබුණා. එතකොට පැය 24න් තථාගත බුදුරජාණන් වහන්සේ සතපුනේ පැය 2යි, ඉතුරු 22 ගත කරේ ලෝක ප්‍රජාව වෙනුවෙන්. ලෝක ප්‍රජාව බෙදනෝ කොටස් දෙකකට වෙනවා. මනුස්ස ප්‍රජාව සහ අමනුස්ස ප්‍රජාව. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස පැය 16ක් පරිච්ඡේද 3ක් වෙන් කරගත්ත. උදේ 6 ඉඳලා රෑ 10 වෙනකන් සියලුම මනුස්ස ප්‍රජාව වෙනවා. අපි වෙනවා. පැය 8න් පැය 6ක් පරිච්ඡේද 2ක් වෙන් කරගත්තා
මැදි යම් කිසි පැසළු යම් කිසි පැය 6ක් සියලුම අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. දේව බ්‍රහ්ම නාග යක්ක ගාන්ධර්ව ආදී සියලුම අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පැය 6ක් වින් කරගත්තා. මේ තමයි කාම භාග. අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. එතකොට ඊළඟට ප්‍රයත්න භාග්‍ය උත්සාහය. තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්සාහයේ ලක්ෂණ 3ක් තියෙනවා. එකක් තමයි ආරම්භ ධාතු. පටන් ගත්තා. ආරම්භ ධාතුවේ පටන් ගත්තා. බුදු වෙච්ච දවසේනේ බසවර්ධ දිව්‍ය පුත්‍ර මාරය ඇවිදින් බුදුහාමුදුරන්ට අභියෝග කළේ. ඒ අභියෝගයේ ඉඳලා පිරිනිවන් පාන තෙක්ම බුද්ධ ජීවිතයේ වැඩිපුර තිබුණේ මතක තබා ගන්න අභියෝගනේ. තථාගත බුද්ධ චරිතයේ වැඩිපුර තිබුණේ අභියෝග. මල් මාල නෙමෙයි බුදුහාමුදුරන්ට වැඩිපුර වැටුනේ ගල් මාලා. නතර වුණේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේට තරම් නිඳා කරපු, අපහාස කරපු, අගෞරව කරපු, අවනම්බු කරපු උත්තමේ මේ තුන් ලෝක ධාතුවේ නැහැ. මට මතක් වෙනවා මේ නව නින්දා කියලා වචනයක්. නින්දා කරන ක්‍රම 8ක්. ආගමට කරනු ලබන නින්දාව, උපම් බිමට කරන නින්දාව, රජයට කරන නින්දාව, උගත් ශාස්ත්‍රයට කරන නින්දාව, ගෝත්‍රයට හේවත් කුලයට කරන නින්දාව, ඥාතීන්ට කරන නින්දාව, මිත්‍රයන්ට කරන නින්දාව, මව්පියන්ට කරන නින්දාව, ගුරුවරුන්ට කරන නින්දාව. මේක තමයි නව නින්දාව කියලා කියන්නේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේට තරම් නින්දා කරපු, අගෞරව කරපු, අවනම්බු කරපු උත්තමේ මේ ලෝක ධාතුවේ ඉන්නවාද කියන එක සැකයි පින්වතුනි. ඉන්නවාද කියන එක සැපයි. එතකොට පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ ධාතු පටන් ගත්තා. නික්කම ධාතු කරගෙන ගියා. කිසිදු බාධාවකින් තොරව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් එක දිගට මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන ගියා. අවුරුදු 20කින් පස්සේ තමයි විනය නීති පනවන්න පටන් ගත්තේ බුදුහාම. බලන්න එදා සම්බුද්ධ ශාසනයේ දෙකඩ කළා දේවදත්ත හාමුදුරුවෝ විනය ප්‍රශ්නයක් මුල් කරගෙන. ගමන නතර වුණාද? නැහැ. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට විවිධාකාර කරදර කරා. අන්තිමට සක්මන් භාවනාවේ වැඩ ඉන්න බුදුහාමුදුරුවන්ට කළු ගලක් පෙරළුවා ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා. බුදුහාමුදුරන්ගේ ඇඟේ ලේ සෙලෙව්වා. අකුසල කර්ම දෙකක් සිද්ධ කරගත්තා. දේවදත්ත හාමුදුරුවෝ පංචානන්තරී කර්ම. ගමන නතර වුණාද? විෂපෝපු ඊතල වලින් බුදුහාමුදුරුවෝ විදලා මරන්න කටයුතු කළා. ගමන නතර වුණාද? ඒත් නෑ. ඒ වගේම නාලාගිරි යතා කුලප්පු කරලා බුදුහාමුදුරන්ගේ ඉදිරියට එව්වා. ගමන නතර වුණාද? ඒත් නෑ. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේට සුන්දරී පරිබ්‍රාජිකාව මරලා තීර්ථකයෝ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ගන්ධ කුටියේ මල් බලේ හැංගුවා. මිනිහ එළියට අරගෙන ලෑල්ලක් මත තියලා බීතියක් ගානේ ගෙනහිල්ලා බුදුහාමුදුරුවන්ට ශාසනයට නිඳා කළා. අද නැතුව අය නෑ. අදත් තියෙනවා. මතක තියාගන්න කැලේ ගහක් නසන්නේ කැලීම වැලක් බව. මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්නෙත් කවුරුවත්ම නෙවෙයි. මේ තුලම ඉන්න පිරිසම. මේ තුලම ඉන්න පිරිසම. වෙන කවුරුවත් නෙවෙයි. කඳපණුව කියලා කොටසක් අහලා තියෙනුනේ කඳපණුව. මේ කඳපණුව ගහ හඳුනගත්ත සතා. ගහ හඳුනගත්ත නිසා ඒ පණුවට පුළුවන් ගහ විනාශ කරන්න. වගේ මේකෙම ඉන්න අය මේක තේරුම් අරගෙන විවිධ විනාශ කරමින් මේක විනාශ කරලා දාන්න කටයුතු කරනවා. රැක ගැනීමයි. අපේ ආදි කතුරුන් වහන්සේලා මහා සංඝරත්නය දිවි නොදවෙනකොට මේ ශාසනය ආරක්ෂා කරගන්නට අවුරුදු 2563ක් කටයුතු කළා. අද ඉඳලා පටන් ගන්නේ 2564 වෙසක් පුර පසළොස්වක පොහොය. කොච්චර දිගට අපට යන්න තියෙනවද?
එදා විවිධ බාධා ආව ගමන නතර වුණේ නැහැ. අදත් එනවා හෙටත් ඒවි. මේ ගමන යා යුතුව තිබෙනවා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ ආරම්භ ධාතු පටන් ගත්තා. නික්කම ධාතු කරගෙන ගියා. පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියත් කමක් නෑ. මගේ අරමුණ ඉලක්කය ඉටු වෙන තුරු මම මේ ගමන යනවා. බුදුරජාණන් වහන්සේ අපිට පාඩමක් උගන්වන උත්සාහය. උත්සාහවන්ත පුද්ගලයා නිරන්තරයෙන් තම අරමුණ කරා යන්නට තමයි උත්සුක වන්නේ. සමහර වෙලාවට මේ විද්‍යාඥයෝ බිහි වෙලා ඉන්නේ, දාර්ශනිකයෝ බිහි වෙලා ඉන්නේ, ආගමික නායකයෝ බිහි වෙලා ඉන්නේ, විවිධ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් පුජ්‍යලෝ බිහි වෙලා ඉන්නේ. ආරම්භ ධාතු පටන් ගත්තා, නික්කම ධාතු කරගෙන ගියා. පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියක් කමක් නැහැ. අරමුණ ඉටු වෙන තුරු ගමන යනවා. මේ ගමන යනකොට විවිධ බාධා බුදුහාමුදුරුවන්ට තිබුණා. අපට නැතුවද? තියෙනවා. නමුත් ගමනක් යනකොට බාධා එනවා. ඒ බාධා සියල්ල ගමනාන්තයට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට මා දකිනවා ඒ ආපු සම්බාධක සියල්ල වෙස් වලාගත් මිත්‍රෝ හැටියට. ඒ නිසා මේ කොරෝනා වසංගතය කියලා අපි වැටෙන්න හොඳ නෑ. අපි නැගිටින්න ඕනේ. චීනේ වැටුණා, අන්තයට වැටුණා. නමුත් ඒ මිනිස්සු නැගිටිනවා. එහෙනම් අපි කොරෝනා කිය මේ ගැන හිත ඉන්නේ නැතුව ඉගෙන ගන්න දරුවෝ ඉගෙන ගන්න, රත්තරන් දුවේ පුතේ. රැකියාව කරන අය රැකියාවන් කරන්න. ව්‍යාපාර කරන ඇත්තු ව්‍යාපාර කරන්න. ගොවිතැන් කටයුතු කරන අය ගොවිතැන් කටයුතු කරන්න. ඒ අදාළ කාර්යයන් කටයුතු කාර්යයන් නොපමාව ඉෂ්ට සිද්ධ කරන්න. බලන්න අවුරුදු 30කට වැඩි කාලයක් යුද්ධයක් පැවතුණා. අපේ රට නතර වුණාද? සුනාමි විපතාව නොසිතූ නොපැතූ අවස්ථාවකදී ගමන නතර වුණාද අපි? නෑනේ. හැපුවේ හැමෝම එකට එකතු වෙලා මේ සියලු බාධාවන් ජයග්‍රහණය කරා ගමන් කෙරෙව්වා නම් මේ ගමනේදීත් මේ කටයුත්තේදීත් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. බුද්ධ චරිතයෙන් ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. බුදුහාමුදුරුවෝ හංගගත්තේ නෑනේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. මගේ බුදුහාමුදුරුවෝ හැම පැත්තකින්ම ප්‍රබුද්ධ වුණා. ප්‍රබුද්ධ වූ බුදුහාමුදුරුවෝ අපට ප්‍රබුද්ධ වෙන්න ධර්මයේ දේශනා කළා. සන්තෝෂෝ භගවා සමතහය ධම්මං දේසේති. සැනසුණු බුදුහාමුදුරුවෝ අපට සැනසෙන්න ධර්මයේ දේශනා කළා. දන්තෝෂෝ භගවා දමතාය ධම්මං දේසේති. දමනියෝ මගේ බුදුහාමුදුරුවෝ අපට දමනී වෙන්න ධර්මයේ දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මහා භයජනක වූ සංසාර සාගරයෙන් එතර වූ බුදුහාමුදුරුවෝ අපට ඊතර වෙන්න ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවන් පාන්ට ශක්තිය බලය ලබාගත් බුදුහාමුදුරුවෝ ඒ ශක්තිය බලය ලබා ගන්න මග නිවැරදිව අපට දේශනා කළා. 45 වසක් ධර්මයේ දේශනා කළා. අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අපිට කතා කරනවා. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහාය වූ ගමිස්සාමි කතං මේ සරණ මත්තනු. පරිපක්කෝ වයෝ මයිහං, මම දැන් හොඳටම වයසට ගිහිල්ලා. පරිත්තං මම ජීවිතං, මම තව ටික වෙලාවක් ජීවත් වෙනවා. පහාය වූ ගමිස්සාමි, මම ඔබ සියලු දෙනා අත්හැරදා යනවා. කතං මේ සරණ මත්තනෝ, මගෙන් ඉටු විය යුතු සියලු යුතුයකම් කොටස මං ඔබ වෙනුවෙන් ඉටු කොට අවසන්. හඳදානි භික්ඛවේ වෝආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, අවසාන වශයෙන් ඔබ ආමන්ත්‍රණය කරන ඔබට කතා කරනවා ඇතිවන සියල්ල නැතිවන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්න. මෙන්න බුදුහාමුදුරුව අපට දීපු පණිවිඩය. අප්‍රමාදීව කටයුතු කරන්න. ප්‍රමාද වෙන්න එපා. එකෙන් අදහස් කරන්නේ ප්‍රමාදය අපි හැමෝටම පසුතැවෙන්නයි හේතුව. අප්‍රමාදී විතරයි සැනසෙන්න එකම හේතුව. එහෙනම් මේ උතුම් බුද්ධ ගුණ තුලින් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා කවුරු හෝ කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා මලක් පහනක් පූජා කරලා
ගෙයින් එළියට වැඳලා පුදලා ගෙයින් එළියට පිටත් වුණොත් මට මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටයි සරණයි ආශිර්වාදේ ලැබීවා කියලා හිතාගෙන ගෙයින් එළියට පිටත් වුණොත් කවදාක්වත් වරදින්නේ නැහැ. එහෙනම් මේ උතුම් ගුණ අපේ ජීවිතයට එකතු කරගමු. ගුණයට අපි බර වෙමු. දහමට අපි බර වෙමු. අඩුපාඩු නැති මිනිස්සු මේ සමාජෙ කොහෙවත් නැහැ. ඒ නිසා අඩුපාඩු හදාගෙන සීලාචාර හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වන්නට මගේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගුණ ජීවිතවලට එකතු කරගෙන යම් කෙනෙක් කටයුතු කරන්නේ නම් බුද්ධං සරණං ගච්ඡාමි. කයේනුත් මම බුදු සරණ යමි. බසිනුත් මම බුදු සරණ යමි. සිතිනුත් මම බුදු සරණ යමි. සම්මා සම්බුදු සරණ යමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත, දැන් මේ වෙලාවේ අපේ උපාලි මාරසිංහ මහත්මාණන් විසින් මේ දායකත්වයේ පිළිබඳ දැනුවත් කළා. මේ කොරෝනා වසංගතය නිසා අද අපට විහෙර විහාරස්ථානවලට, ආරාමවලට, ආරණ්‍ය සේනාසනවලට, බෞද්ධ මධ්‍යස්ථානවලට නිදහසේ ගිහින් මේ කටයුතු කාරණා සිද්ධ කරන්නට බැරි මුත් අද අපේ ගෙදර බුදුගයක් කරගෙන අම්මලා තාත්තලා දරුවෝ ටිකත් එකතු කරගෙන කවුරුත් එකට එකතු වෙලා මේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙන්නට ඕනේ. වෙසක් පොහොය කියලා කියන්නේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්නට යෝග්‍ය නිසානේ බුදුරජාණන් වහන්සේට අරහං කියලා කිව්වේ. ඒ නිසා ඒ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුමග අනුගමනය කරමින් මේ කාල පරිච්ඡේදය තුලදී අපි හැමෝම එකට එකතු වෙලා ගෙවල් වල ඉඳගෙන ඒ ආගමානුකූල වතාවත් වල යෙදෙන්න. එතකොට ගුවන් විදුලි සංස්ථාව විසින් දවස පුරාම අපේ හදවත් තුලට ධර්මානුකූල ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, විවිධ ආගමානුකූල වතාවත් තුල අපි යොදවමින් අපේ ජීවිතේ සාර්ථක කරගන්න ලස්සන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒවට සම්බන්ධ වෙන්න. නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේ පන්සිල් සමාදන් වෙලා බුදුබණ අහලා ආණ්ඩ සලස්වල දහම් පඬුරු පූජා කරවලා මේ රැස් කරගත් උදාර උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට අපේ රට වෙනුවෙන් මියගිය වීරෝදාර රණවිරුවන්ටත්, සුනාමි විපතින්, ස්වභාවික විපත් වලින් සහ යුද්ධයේ නිසාවෙන් මියගිය අහිංසක රටවැසියන්ටත්, කොරෝනා උවදුරෙන් මියගිය අපේ රටවැසියන් ඇතුළු කොට මුළු ලෝ වැසියන්ටත්, ඒ වගේම මුලින් නම් සඳහන් කළ සියලු දායක පින්වතුන්ලා නමින් මියගිය අයටත්, ඔබ අප නමින් මියගිය ගුරුවර, දෙමව්පිය, බඳු මිත්‍රාදීන්ටත් එකසේ මේ පින් අනුමෝදන් වීමෙන් ඒ හැමගේම පරලොව භව ගමන සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු සාදු සාදු. පින් කැමැති දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් යසේසුරු වර්ධනය කර ගනිත්වා. අපේ සභාපතිතුමා, අපි උපාලි මහත්මයා ඇතුළු කොට ආගමික මංශේ සමස්ත ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කොට රැකදෙත්වා. අපේ ජනාධිපතිතුමා ප්‍රධාන, ඒ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ඒ වගේම ආරක්ෂක වංශවලට අනුබද්ධව කටයුතු කරන සියලු දෙනාමත් හැමෝම ආරක්ෂා කොට රැකදෙත්වා. තම තමන් කරන රැකී රක්ෂා, ව්‍යාපාරික බෙලහෙළඳාම් කටයුතු, ගොවිතැන් කටයුතු, තම දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කොට රැකදෙත්වා. දායකත්වයේ දරන පින්වතුන්ලාත් ආරක්ෂා කොට රැකදෙත්වා. මේ වසංගත රෝගයෙන් මුළු රට පමණක් නෙවෙයි මුළු ලෝකෙම නිදහස් වෙලා මුළු ලෝකෙම සුවපත් කර දී ආරක්ෂා කර දෙත්වා. අපේ රට රැකදෙත්වා. දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටම ජාත්‍ය ආදී සියලු දුක් නිවාලන අමා මහ නිවනින් සැනසෙන්න මේ උදාර උතුම් පුණ්‍ය ශක්තිය හේතු උපනිශ්‍රේ වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. බැටියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ
අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකිවේවා මට බලයෙන් බුදුගුණ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. වෙසක් සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දේශකයාණන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ කොළඹ 8 චන්ද්‍රලේඛා මාවතේ ඥානාලංකාර භික්ෂු ගිලම් බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාරගණීය අධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මහෝපාද්‍යය ශද්ධර්ම වාගීස්වර ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. සදහවත් පින්නතුනි පින්නතියනි, මෙවර වෙසක් පුර 15ක් පොහොව දවසේ ඔබේ නිවසේ සියලු දෙනාම එක්ව නිවස සදහම් මන්දිරයක් බවට පත් කරගනිමින් පෙහෙවස් අටසිල් සමාදන්ව දවසේ ආගමික වතාවත්වල නිරත වන්න ජාතික ගුවන්විදුලිය සමග එක්වන්නට පින්වත් අපි ඔබට මතක් කරනවා. ඒ සඳහා සූදානම් වන්නට.